පින්නතින අද මේ උතුම් වූ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අදත් අපේ බුදුරජාණන් වහන්සේ කොයි විදිහට අපිට පිහිට වෙනවද කියන කාරණාවයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මාතෘකාව යටතේ මීට කලින් අපි ධර්ම දේශනා දෙකක් සිදු කළා. ඒ මාතෘකාවෙන් කෙරෙන තුන්වෙනි ධර්ම දේශනාව තමයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. ජීවමාන සම්බුද්ධ සංඥාව පිළිබඳව කරුණු කාරණා සාකච්ඡා කරන්නේ. අපි දෙවැනි දේශනාවේදී කරුණු පැහැදිලි කළා මේ අනන්ත ලෝක ධාතුන්හි කොයිතරම් සත්ව සමුදායක් ජීවත් වෙනවද? ඒ සියලු දෙනාගේම සියලුම සිත් දැනගන්න භාග්‍යතුන් වහන්සේට තියෙන හැකියාව කොච්චරද කියලා. හැම සත්වයකගේම හැම සිතක්ම ෂණයක් පාසා භාග්‍යතුන් වහන්සේට අරමුණු කරන්න පුළුවන් කියන කාරණාව උදාහරණ සහිතව මූලාශ්‍ර සහිතව පැහැදිලි කරන්න කාලකාරාම සූත්‍රයෙන්ුත් අපි කරුණු පෙන්නවා. පින්නතුනි එතන ඒ කරුණු සඳහන් කරනකොට මේ කාලකාරාම සූත්‍ර දේශනාවේ පොඩි මුද්‍රණ දෝෂයක් තියෙන බවත් සූත්‍රය පරිහරණය කරන අය ඒක මනාව දැනගෙනම පරිහරණය කළ යුතු බවත් සිහිපත් කරන්නට යෙදුණා. ඒ කාරණාව නැවත වතාවක් තහවුරු කරලා පැහැදිලි කරනවා නම් පින්නතුනි මේ සූත්‍රයේ දෙපැත්තෙම මේ මුද්‍රණ දෝෂය තියෙනවා. පාලි පිටුවේ සිංහල පිටුවේ මේ දෙපැත්තෙම මේ මුද්‍රණ දෝෂය තියෙන නිසා එතන සඳහන් කරන කාරණාව හරියට නිවැරදි කරගත්තේ නැත්නම් දෙවනි ඡේදයේ තියෙන කාරණාවට හරියටම විරුද්ධ කාරණාවක් තමයි හතරවෙනි ඡේදෙ පෙන්눔 කරන්නේ. ඒක අපි නිවැරදි කරගන්න ඕනේ. න ජානාමි කියන්න ඕන තැනට ජානාමි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක වෙන්න ඕනේ න ජානාමි වෙන්න ඕනේ. එහෙම නිවැරදි වුණොත් තමයි මේ දෙවෙනි ඡේදෙයි හතරවෙනි ඡේදෙයි ගැලපෙන්නේ. එහෙම නැත්නම් ඒ දෙක හරියට ගැලපෙන්නේ වැරදි කාරණාවක් තමයි ඉස්මතු වෙන්නේ. එහෙම වෙලා තියෙන්නේ එතන තියෙන මුද්‍රණ දෝෂයක් නිසා. අපි ඒක නිවැරදි කරගන්න ඕනේ. චට්ට සංගායනාවේ එහෙම බුරුම පිටකයේ එහෙම බලහම ඒක නිවැරදිවම සඳහන් කරලා තියෙනවා. අපේ පිටකයේ මුද්‍රණ දෝෂයක් තියෙන බව විශේෂයෙන් අපි එතනදී සලක ගන්න ඕනේ. පින්නතනේ අපි පහුගිය දේශනාව නිමා කළේ ලෝක සූත්‍ර අට කතාවේ මේ කාරණාව පැහැදිලි කරන්න අපේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන කරුණු ඉදිරි දේශනාවෙන් සාකච්ඡා කරමු කියලා. එhmenan අපි අද ධර්ම දේශනාව ආරම්භ කරන්නේ මේ සියලු සත්වයන්ගේ සියලු සිත් දැනගන්න බුදුරජාණන් වහන්සේට තියෙන හැකියාව පිළිබඳව ලෝක සූත්‍ර අට කතාව කොහොමද පැහැදිලි කරන්නේ කියන කාරණාවෙනුයි ධර්ම දේශනාව පටන් ගන්න. යම් අප්‍රමාණ වූ ලෝක ධාතුන්හි දෙවියන් සහිත මිනිසුන්ට නිල් කහ ආදී රූප අරමුණු ඇහැ කියන ద్వාරයට පැමිණෙනවා. දෙවියන්ට මිනිසුන්ට මේ එක එක වර්ණ සහිත අරමුණු ඇහෙන් පේනවා. අපි දකින්නේ ඇහෙන්. එහෙනම් කහ නිල් රතු ආදී මේ වර්ණ පිළිබඳව අරමුණු අපේ ඇහැට පේනවා. මෙන්න මේ සත්වයා මෙන්න මේ ෂණයෙහි මෙන්න මේ රූප අරමුණු දැකලා සතුටු වෙනවා, දුක් වෙනවා, එහෙම නැත්නම් මධ්‍යස්ථ භාවයක් ඇති කර ගන්නවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේගේ ඥාණයට ෂණයක් පාසා
මේ අරමුණු දැනගන්න පුළුවන් කියලා මේ ලෝක සූත්‍ර අට කතාවේ කියලා තියෙනවා. මේ ලෝකේ ජීවත් වෙන දෙවියෝ, බ්‍රහ්මයෝ, මිනිස්සු කවුරු නමුත් වේවා. මේ මොහොතේ තමන්ගේ ඇහෙන් දැක්කේ මොන වාගේ අරමුණක්ද? මොන වාගේ අරමුණක්ද ගත්තේ? ඒ කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේට ක්ෂණයක් පාසා දැනගන්න පුළුවන් කියන කාරණාවයි මෙතන පැහැදිලි කරන්නේ. එතකොට අපිටවත් අපි ගැන එහෙම ඥානයක් නැහැ. මේ මොහොතේ මට ඇති වෙන සිතවිල්ල මොකක්ද? මොහොතක් කියලා කියන්නේ තත්පරයකට වඩා අඩු කාලයක්. තත්පරයකට උපදින සිත් ප්‍රමාණය කෝටි ප්‍රකෝටි ගණනක්. එතකොට මේ සියලුම සිත් අවබෝධ කරගන්න අපිට පුළුවන්ද? අපිට කවදාවත් ඒක කරන්න බෑ. එහි ඇති වුණ එක්ක යම් දුක් සහගත සිතවිල්ලක්, නැත්තම් සැප සහගත සිතවිල්ලක්, එහෙම නැත්තම් මධ්‍යස්ථ වූ එක සිතවිල්ලක් දෙකක් අපිට අරමුණු වෙයි. නමුත් අර කෝටි ගණන් සිතවිලි ඒව දුකද සැපද මධ්‍යස්ථද කියලා අපි දන්නේවත් නැහැ. නමුත් ඇති වෙලා නැති වෙලා යනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ ආන්ගේ හැම හිතක් ගානෙම දකිනවා අහවල් සත්වයාට මේ ෂණයේ පහළ වුණේ මෙහෙම හිතක් කියන කාරණාව. ඒක සර්වඥතා ඥානය ඇති උත්තමයන් වහන්සේ නමකට විතරක් ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. අපිට මේ කාරණාව තේරෙන්නේවත් නැහැ. මේ වාගේ කාරණා අපිට තේරෙන්නේ නැති නිසා සමහර වෙලාවට මෙහෙම ගැඹුරු කරුණු දක්වහම අපිට ඒ කාරණා පිළිබඳව සැක උපදිනවා. මෙහෙමත් පුළුවන්ද කෙනෙකුට කියලා. තප්පරයකට ඇති වෙන සිතුවිලි ගාන කෝටි ප්‍රකෝටි ගානක්. මේ තප්පරේ මට කෝටි ගානක් සිතුවිලි ඉපදුනාද කියලාවත් මම දන්නේ නැහැ. නමුත් ඒ කෝටි ගානක් හැම සිතුවිල්ලක් ගානෙම භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒක අපිට සැක උපදිනවා නම් අපිට තාම බුද්ධ රත්නය පිළිබඳව සැකයක් තමයි තියෙන්නේ. ඒකයි සඳහන් කරන්නේ මේ ලෝකේ තියෙනවා නම් යම් අමාරුම දෙයක්, ඒ අමාරුම දේ තමයි බුදුන් සරණ යාම. හේතුව තමයි මෙන්න මේ සියුම් කාරණාවල් පිළිබඳව අපිට සැක උපදිනවා. එතකොට මේ විතිකිච්ඡාව බුද්ධාදී අටතැන පිළිබඳව ඇති වෙන සැකය කියලා අපි කතා කරනවානේ. එතකොට මේ තමයි බුද්ධ රත්නය පිළිබඳව සැක උපදින තැන්. ඊටාම සියුම් කරුණු. අපිට තේරෙන්නේ නැහැ සර්වඥතා ඥානය මොකක්ද කියලා. හැබැයි මේ අනන්ත සක්වල ජීවත් වෙන අනන්ත ජීවීන්ගේ සියලු සිත් මේ විදිහට දකින්න තියෙන හැකියාව සර්වඥතා ඥානයේ ඊටා අල්ප මාත්‍රයක් විතරයි. ඒ මුළු සර්වඥතා ඥානයේම නෙමෙයි, එහි අල්ප වූ කොටසක් විතරයි මේ හැකියාව. ඒ නිසා පින්නතුනි මෙතන සඳහන් කරනවා කෝටි ගණන් සිතුවිලි වලින් එකක් දෙකක් තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ සියලුම සිතුවිලි දකිනවා කියලා. ඊළඟට සඳහන් කළා පින්නතුනි මේ නකුල පිතු සූත්‍ර අට කතාවට අනුව අපේ බුදුරජාණන් වහන්සේ තරම් කළගුණ දන්න, කළගුණ සලකන කෙනෙක් මේ විශ්වයේ වෙන නැහැ කියලා. මේ ලෝකේ හොඳටම කළගුණ දන්නවා නම් යම් කෙනෙක්, ඒ දන්න ගුණවලට මනාවම කළගුණ සලකන උත්තමයන් වහන්සේ නමක් ලෝකේ ඉන්නවා නම් ඒ සියලු දෙනාම අභිභවනය කරලා ඉහළින්ම වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා සඳහන් කළා කල්ප අසංඛ්‍ය ගණන් බෝධිසත්ව කාලී මහා කල්ප අසංඛ්‍ය 20කුත් ලක්ෂ එකක් මේ බුද්ධත්වයේ වෙනුවෙන් මනෝ ප්‍රනිධාන, වාග් ප්‍රනිධාන, කාය වාග් මනෝ කියන ත්‍රිවිධ ප්‍රනිධාන සම්පූර්ණ කරගෙන ආපු කාල පරාසයන් පිළිබඳව අපි ධර්ම දේශනාවල සාකච්ඡා කරලා තියෙනවා. ඒ කාලේ
කල්පාසංඛ්‍ය ගණන් ඈත සංසාරයේ මේ බෝධිසත්ව ධර්ම පුරනකොට උන්වහන්සේට යම් කෙනෙක් වතුර උගුරක් දීලා උපකාරයක් කළා නම් ආන් ඒ පුද්ගලයාටත් පිහිට වෙන්න කවදාවත් අමතක කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඔහුටත් පිහිට වෙනවා. කළගුණ ඒ තරම්ම දන්නවා. විනතර මේ කාරණාව සඳහන් කරනවා මේ අංගුත්තර තික නිපාතයේ සහ පංචක නිපාතයේ සූත්‍ර දෙකක කතඤ්ඤෝ කතවේදී කියන කාරණාව මනාව පැහැදිලි කරලා තියෙනවා. අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් කරනවා කරුණු තුනක්. මේ කළගුණ දන්න කළගුණ සලකන කියන කාරණාවට. තථාගතයන් වහන්සේ මේ ලෝකේ අති දුර්ලභයි. මේ ලෝකේ දුර්ලභම පුද්ගලයෝ ගැන තමයි මේ සඳහන් කරන්නේ. තථාගතයන් වහන්සේ අති දුර්ලභයි. ඊළඟට සඳහන් කරනවා තථාගතයන් වහන්සේ විසින්ම දෙසූ ධර්මය අනුන්ට දේශනා කරන පුද්ගලයාත් ලෝකේ දුර්ලභයි කියලා. භාග්‍යතුන් වහන්සේ දුර්ලභයි. ඒ භාග්‍යතුන් වහන්සේම දේශනා කරපු භාග්‍යතුන් වහන්සේගේම ධර්මය ලෝකයට දේශනා කරන කෙනත් දුර්ලභයි. තුන්වෙනියට දුර්ලභ කෙනා කළගුණ දන්න කළගුණ සලකන කෙනා මේ ලෝකේ දුර්ලභයි. මේ අංගුත්තර තික නිපාතයේ තමයි සඳහන් කරන්නේ. දුර්ලභම පුද්ගලයෝ තුන්දෙනා. එහෙනම් කළගුණ දන්න කළගුණ සලකන අය දුර්ලභයි කියලා සඳහන් කරාම එතන ඉන්නේ ඉහළින්ම භාග්‍යතුන් වහන්සේ. කළගුණ දන්න කෙනා. ආන් ඒ නිසා බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයේ ලබන කාලේ බුද්ධත්වයේ ලබන දවසේ ශ්‍රාවක ගණන පිළිතුරේ මේ පිහිට වෙනකොට අතීතයේ දිහත් හොඳටම බැලුවා වර්තමානයේ දිහත් හොඳටම බලනවා අනාගතයේ දිහත් හොඳටම බලනවා. එහෙම බලනකොට කෝටි ගණන් අනාගතයේ බුද්ධත්වයේ ලබන බෝසත්වරු ඒක බුදු කෙනෙකුගෙන් විවරණ ගන්නවා. ලක්ෂ ගණන් කෝටි ගණන් විවරණ ගන්නවා. එතකොට ඒ බෝසතාණන් වහන්සේලා බුදු වෙන කාලය හොඳටම දන්නවා. කොයි කාලෙද බුදු වෙන්නේ? ඒ බුදු වෙන්නේ කොතනද? මොන රුක්ෂයේද අරමුණු කරගන්නේ? ඒ ශාසනයේ ශ්‍රාවකයෝ කොහොමද? මේ ආදී සියලුම කරුණු අරමුණු කරනවා. සියලුම කරුණු දන්නවා. ඒ ශාසනයෙන් කොච්චරක්ද නිවන් දකින්නේ? ශ්‍රාවක පිරිස කොච්චරද? නිවන් දැකලා සදහටම සංසාරයෙන් සමුගන්න අය කොච්චරද? සකදාගාමි වෙන්නේ කොච්චරද? අනාගාමි වෙන්නේ කොච්චරද? සෝවාන් වෙන්නේ කොච්චරද? පෘථග්ජන ආර්ය ශ්‍රාවකයෝ පෘථග්ජන භාවයෙන් බුදුන් සරණ ගියපු අය කොච්චරද? මේ කරුණු එකක් නෑර භාග්‍යතුන් වහන්සේ දන්නවා. ආන් ඒ නිසා ඒ සියලුම දෙනාට පිහිට වෙනවා. ආන් එහෙම පිහිට වෙන්න ඕන නිසා තමයි බුද්ධාදී ආර්යයන් වහන්සේලා කවදාවත් 이르දියෙන් සිව්පසේ හොයන්නේ නැත්තේ. 이르දියෙන් සිව්පසේ හොයාගෙන පිණ්ඩපාතේ හොයාගෙන වැඩි නෑ. මේ මිනිස් සමාජයේම සිව්පසේ හොයාගත්තා. ඇයි? අර ශාසනවල ඒ ශාසන නගා හිටවන්න පහළ වෙන ඒ මහා ශ්‍රාවකයන්ට අනුකම්පාව උදෙසා. අනිත් අයටත් ඒ අයටත් අනුකම්පාව උදෙසා. අහවල් ශාසනයේ මේ තනතුර පූර්ණේ කරගන්න මේ බුද්ධ ශාසනයෙන් කොයි විදිහේ බුද පූජා පවත්වා ගන්න ඕනේද? කොහොම දන් දෙන්න ඕනේද? කොහොම උපස්ථාන කරන්න ඕනේද? කොහොම සලකන්න ඕනේද? ආන්ගේ අවස්ථා මගහැරෙනවා සිව්පසේ 이르දියෙන් හෙව්වා එහෙමනම්. ආන් ඒකයි මේ මිනිස් ලෝකෙම්ම භාග්‍යතුන් වහන්සේ යපුනේ.
ආර්යයන් වහන්සේලාට ඒ සඳහා උපදෙස් ලැබෙන්නේ ඒ නිසා. සමහර අවස්ථාවල් වල මහා ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට යෝජනා කරපු අවස්ථා තිබුණා. උතුරු කුරු දිවයිනේ පිණ්ඩපාතයට වඩිමු කියලා. දුර්භික්ෂ ඇති වෙච්ච වෙලාවල්. නමුත් භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. නෑ අපි මේ මිනිස්සු ජීවත් වෙන විදිහටම අපි ජීවත් වෙමු. ඒ දුර්භික්ෂ කාලේ නැති බැරි කාලේ යම් කෙනෙක් යම් දාන වේලක් පූජා කළා නම් ඒ අය මහා ආනිසංස ලබනවා. එතකොට මේ මහා පුදුම කළගුණ සැලකීමක්. අතීතේ පහළ වුණ උන්වහන්සේට අතීතයේ නොඑක ආකාරයෙන් උදව් කරපු අයට මහත් වූ උපකාරයක් කරන්නයි මේ වැඩේ ඉන්නේ. ඒ විතරක් නෙමෙයිනේ පින්නතුනි. භාග්‍යතුන් වහන්සේ අල්පායුෂ්කයි. අපේ භාග්‍යතුන් වහන්සේ 45 අවුරුද්දක තරම් බුද්ධ කෘත්‍යයක් කරලා පිරිනිවන් පෑවා. නමුත් අර අනාදිමත් කාලයක් සංසාරී උන්වහන්සේට උපස්ථාන කරපු අය, සිව්පසයෙන් සලකපු අය මේ 45 අවුරුද්ද තුල නොයිපදුනා වෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ අය උපදින්න පුළුවන්. එතකොට භාග්‍යතුන් වහන්සේ නැති නිසා ඒ අයට පිහිටක් කොහෙන්ද? ආන් ඒක නිසා අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කළා. ද්‍රෝණ 8ක් කියලා කියන්නේ කෝටි ගණන් ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක්. මුම් පියලි වගේ, කඩසහල් වගේ, අබෑට වගේ ඒ ප්‍රමාණයේ මහා ධාතුන් වහන්සේලා මුම් පියලි වගේ. මධ්‍යම ධාතුන් වහන්සේලා කඩසහල් වගේ. කුඩා ධාතුන් වහන්සේලා අබෑට වගේ. භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙනවා. මහා ධාතුන් වහන්සේලා රන්වන් පාටයි කියලා දේශනා කළා. මධ්‍යම ධාතුන් වහන්සේලා ඇද්දල පාටයි කියලා දේශනා කළා. කුඩා ධාතුන් වහන්සේලා සමන් කැකුළු පාටයි. ලාවට රෝස පාටක් හුරුවට කුඩා ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ ධාතුන් වහන්සේලාගේ වර්ණය දේශනා කරලා තියෙන හැටි. ප්‍රමාණ අර විදිහයි, වර්ණය මේ විදිහයි. ඊට අමතරව කේශ ධාතුන් වහන්සේලා සහ ලෝම ධාතුන් වහන්සේලා අපිට අනුකම්පාව පිණිසම ඉතුරු වෙන්න අදිෂ්ඨාන කළා. මේ ධාතුන් වහන්සේලා මේ කෝටි ලක්ෂයක් සක්වල පුරාම විසිරීලා ගියා. දෙවිවරු චක්‍රාවාට පරම්පරාවෙන් ඒ ධාතුන් වහන්සේලා අරන් යනවා. මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙනවා එක ගාථාවක්. චත්තා ලීසා සමාදන්තා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවේ දන්ත ධාතුන් වහන්සේලා 49ක් වැඩ ඉන්නවා. චත්තා ලීසා සමාදන්තා. කේසා ලෝමාච සබ්බසෝ. කේශ ධාතුන් වහන්සේලා සහ ලෝම ධාතුන් වහන්සේලා. දේවා හරින්සු ඒකේකං. දෙවිවරු අරන් ගියා. චක්කවාල පරම්පරා. චක්‍රාවාට පරම්පරාවෙන් මේ ධාතුන් වහන්සේලා දෙවිවරු අරගෙන ගියා. එහෙමනම් මේ කෝටි ලක්ෂයක් සක්වලේ හැම තැනම භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරීලා ඉන්නවා කියලා සඳහන් කරනවා. හැබැයි සමහර මුළු සක්වලකටම එක්කෝ එක කේශ ධාතුන් වහන්සේ නමක්. එහෙම නැත්නම් එක ලෝම ධාතුන් වහන්සේ නමක්. අබෑටයක් වාගේ ඊතා කුඩා එක ධාතුන් වහන්සේ නමක්. මුළු සක්වලටම වැඩ ඉන්නේ එක ධාතුන් වහන්සේ නමක්. දෙවියෝ මිනිස්සු හැමෝම වන්දනා කරන්නේ ඒ එක ධාතුන් වහන්සේට. හැබැයි
ඒ සක්වලක යම් කෙනෙක් ජීවමාන සංඥාවෙන් ඒ ධාතුන් වහන්සේට වැඳගන්නවා නම් ඒත් ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැඳගත්ත කුසලයේ අඩු නැතුව එහෙම්මම ලැබෙනවා. එතකොට මේ සක්වලට එනකොට ධාතුන් වහන්සේලා කොච්චරක් මෙහි ඉතුරු වෙනවද? විශාල ප්‍රමාණයෙන් ධාතුන් වහන්සේලා මේ මංගල සක්වලට ඉතුරු වෙනවා. මේ කුඩා ධාතුන් වහන්සේ නමක් මේ කෝටි ලක්ෂයක් සක්වලේ වැඩ ඉන්නවා නම් එකම එක අබෑටයක් වාගේ ධාතුන් වහන්සේ නමක්. සඳහන් කරනවා වෙනත් බෝධිසත්වයෙක් හෝ පසේ බුද්ධත්වය ලබන උත්තමයෙක් ඒ සක්වලේ බුද්ධත්වය ලබන්නේ කියලා. හේතුව අර ධාතුන් වහන්සේ වැඩ ඉන්න නිසා. එතකොට අපිට දැනෙන්නේ නැති වුණාට මේ කාරණාව මේ කොච්චර පැහැදිලි කළත් බුදු වෙන්න පාරමිතා පුරලා ඉන්න උත්තමයෙක් වඩින්නේ නැහැ මේ ධාතුන් වහන්සේ වැඩ ඉන්න හින්දා. ඒ කියන්නේ තවම රාජ්‍යයේ මහ රජුරු වැඩ ඉන්නවා. ඒ නිසා තව රජෙක් පහළ වෙන්නේ නැහැ. එහෙමනම් ඒ ධාතුන් වහන්සේට මොන තරම් බලයක් මොන තරම් ශක්තියක් තියෙනවද? ඒ කුඩා ධාතුන් වහන්සේ නියෝජනය කරන්නේ දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ මහා කාරුණික වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍ර වූ ශරීරයමයි. ඒ උදෙසා යමෙක් පූජාවක් කරන්නේ නම් එහි අල්පයක් නම් නැති බව අපි මේ මාතෘකාව යටතේ කරපු පළවෙනි දේශනාවෙනුත් පැහැදිලි කරන්නට යෙදුණා. එහෙමනම් අනුග්‍රහ කළා. තමන් වහන්සේ රූපකයින් පිරිනුවම් පෑවත් කළගුණ සැලකීම උදෙසා අන් අයට උපකාර වීම උදෙසා ධාතුන් වහන්සේලා මේ තරම් අපිට ඉතුරු කළා. මේ සක්වල ගැන කතා කරනකොට නම් තවත් සුවිශේෂී කරුණු කාරණා රාශියක් අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ වැඩියෙන්ම ධාතුන් වහන්සේලා අපිට හිමි වෙච්ච නිසා මේ සක්වලට. ඒ සක්වලිනුත් මේ රට පිළිබඳව කතා කරනකොට තවත් ඊට වඩා සුවිශේෂී කරුණු ගොඩක් සාකච්ඡා කරන්න ඕනේ. හේතුව දැන් ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක් අදිෂ්ඨාන කළා කියලා අපි සඳහන් කළා. ඒ ද්‍රෝණ 8ට අමතරව විශේෂ ධාතුන් වහන්සේලා 7 නමක් අදිෂ්ඨාන කරනවා. ඒ 7 නම හැබැයි අදිෂ්ඨාන කරන්නේ වෙන කිසිම සක්වලකට යන්නේ නැති වෙන්න. මේ විශේෂ 7 නම කොහාටවත් බෙදෙන්න බෑ. ඒ 7 නම කොහාටද? භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච මේ සක්වලට තියෙන සුවිශේෂී වූ වරප්‍රසාදයක්. මේ සක්වලට විතරයි මේ 7 නම. ඒ මොනවද ඒ ධාතුන් වහන්සේලා 7 නම කවුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක ධාතුවේ වැඩ සිටියේ 40ක් වූ දන්ත ධාතුන් වහන්සේලා අතර ප්‍රධාන ධාතුන් වහන්සේලා 4 නම. අපි කියන්නේ සතර දළදා. එතකොට එතන 4 නමයි. වම් සහ දකුණු අකු ධාතුන් වහන්සේලා දෙනමයි. එතකොට 6 නමයි. සර්වඥයන් වහන්සේ නමක් ලෝකයට තිලින කරන විශාලතම සර්වඥ ධාතුන් වහන්සේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ නලල් තලය. එතකොට ඒත් එක්ක 7 නමයි ලලාට ධාතුන් වහන්සේ. එතකොට මේ 7 නම බෙදෙන්නේ නැහැ. පහළ වෙච්ච සක්වලටයි අයිති. ආන් ඒ සක්වලට අයිති ඒ ධාතුන් වහන්සේලාගෙන් වැඩි ප්‍රමාණයක් යම් දෙව්ලොවකට තීරණය වෙනවා නම් යම් බඹලොවකට තීරණය වෙනවා නම් ඒ දෙව්ලොව බඹලොව කොයිතරම් විශේෂ වෙන්න එපාද? මනුස්ස ලෝකෙට තීරණය වෙනවා කියලා කියහම මුළු මනුස්ස ලෝකෙම. ඒ මනුස්ස ලෝකේ ආපහු එක එක රටවල් හැටියට බෙදෙනවා.
රටක් ඇතුලේ පළාත් වලට බෙදෙනවා. ඒ පළාත් වල දිස්ත්‍රික්ක බෙදෙනවා. ඒ දිස්ත්‍රික්ක වලට ගම් බෙදෙනවා. ආන් ඒ වාගේ මේ මුළු ලෝකෙ මනුස්ස ලෝකෙම ගත්තාම එක එක රටවල් තියෙනවා. ආන් ඒ රටවල් වලින් යම් රටකට මේ ධාතුන් වහන්සේලාගෙන් වැඩි ප්‍රමාණයක් තීරණය වෙනවා නම් මේ කෝටි ලක්ෂයක් සක්වලේ තියෙන සුවිශේෂීම රට බවට පත් වෙන්නේ නැද්ද ඒ රට? එහෙ උපදින්න කෙනෙකුට භාග්‍යයක් ලැබුණොත් ඒ පුජ්‍යලයා සංසාරේ කොච්චර පින් කරන්නේ නැද්ද? අනාදිමත් කාලයක් පුරාවට බෝසත් කාලේ පවා උන්වහන්සේට කෘතගුණ සලකපු අය මහා පුණ්‍යවන්තයෝ එවන් රටවල් වල සමහර විට ඉපදෙනවා ඇති වැඩි වැඩියෙන් පින් සිද්ධ කරගන්න. එහෙමනම් මේ ලෝකේ එහෙම රටක් තියෙනවා නම් ඒ රට මොකක් වෙන්නේ ඇද්ද? අපි අමතක නොකර මතක තියාගන්න ඕනේ එවන් රටක උපදින්න භාග්‍ය ලබාපු පිරිසයි අපි කියලා. මේ මහා ධාතුන් වහන්සේලාගෙන් කී නමක් අපේ රටට තීරණය වෙනවද? කුඩා අණු කුඩා ධාතුන් වහන්සේලා ලක්ෂ ගණන් කෝටි ගණන් මේ රටේ වැඩ ඉන්නවා. චෛත්‍යවල, ධාතු මන්දිරවල, පිළිම වහන්සේලාගේ, ශ්‍රද්ධාවන්තයන්ගේ නිවෙස්වල ඔවුනොවුන්ට අනුකම්පාවෙන් කෝටි ගණන් වැඩ ඉන්නවා. ඒ ඇරුණාම මේ සුවිශේෂී වූ 7 4 නමක්ම මේ චූටි දිවයිනට තීරණය වෙනවා කියලා කියන්නේ මේක හැබෑම විශේෂ දිවයිනක් බවට පත් වෙනවා. මොනවද අපිට ලැබිලා තියෙන මේ විශේෂ 4 නම? සතර දළදා වහන්සේගෙන් 2 නමක්. අකුධාතුන් වහන්සේලා 2 නමගෙන් දකුණු අකුධාතුන් වහන්සේ වැඩ ඉන්නේ තූපාරාම මහසයයි. නිකං වැඩ හිටියද යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා තමයි ඒ ධාතු ගර්භය තුළ වැඩ ඉන්නේ. ඒක භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානයයි. ඊට අමතරව භාග්‍යවතුන් වහන්සේගේ විශාලතම සර්වඥ ධාතුන් වහන්සේත් අපිට හම්බුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව ජීවිත පරිත්‍යාගයෙන් මේ ධාතුන් වහන්සේ ආරක්ෂා කරන්නේ මේ ධාතුන් වහන්සේ ලංකාවට ලැබෙන්න ඕනේ කියලා. ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ මේ ධාතුන් වහන්සේ බෙදුනහම වෙන කණ්ඩායමකට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආපහු ලලාට ධාතුන් වහන්සේ ඉල්ල ගන්නවා. ඇයි ඒ? භාග්‍යතුන් වහන්සේගේ නිර්දේශයක් තියෙනවා. මේ ධාතුන් වහන්සේ අනාගතයේ ලංකා භූමියට ලැබෙන්න ඕන කියලා. ඒ නිසා කියලා ඉල්ලගෙන තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව මේ ධාතුන් වහන්සේ ආරක්ෂා කරලා අපේ රටට ලැබෙන්නේ. එහෙනම් මෙහි ඒ තරම් වාග්ය සහිතව ඉපදිච්ච අපි නිකම්ම ඉන්න එකේ තේරුමක් නැහැ. අපි බුදුරජාණන් වහන්සේට හැබෑම කීකරු ශ්‍රාවකයෝ බවට පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ වචනයක්වත් උල්ලංඝනය කරන්නේ නැති වෙන්නේ අපිට භාග්‍ය තියෙන්න ඕනේ. අපිට ඒ සඳහා ප්‍රඥාව තියෙන්න ඕනේ. අපිට ඒ සඳහා සිත් පහළ වෙන්න ඕනේ. සතර අපායට නොයන්න, සතර අපායෙන් මිදෙන්න අපිට ලැබිච්ච අවස්ථාව නම් වෙන කාටවත් ලැබිලා නැහැ. ඒ අවස්ථාව අරගෙනත් සතර අපායේ උපදිනවා නම් අපි තරම් අවාසනාවන්ත පිරිසක් මේ ලෝකේ වෙන්නේ නැහැ. හැබැයි වර්තමාන ලංකාවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විකෘති කරන මේ ධර්මයේ සම්බන්ධයෙන් විවිධාකාර මිත්‍යා දෘෂ්ටීන් ඉදිරිපත් වෙන වැඩිම මිත්‍යා දෘෂ්ටි ගණනාවක් ලෝකෙට බිහි කරපු රට බවට පත් වෙන්නේ ලංකාවද කියලා හිතෙනවා. එහෙම වුණොත් අපි ගැන අවීචියේ වෙනමම ලියවිලා තියෙන්නත් පුළුවන්. ඒ කාරණාවත් අපි හොඳටම දැනගන්න ඕනේ. අප්‍රමාණව පින් කරගන්න වගේම අප්‍රමාණව පව් රැස් කරන්නත් හොඳටම පුළුවන්. පින්නතුනේ ඇමරිකාව, ජපානය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව මේ ආදී රටවල් ගැන කතා කරාම
කොහොමත් මිත්‍යා දෘෂ්ටික බව අපි හොඳටම දන්නවා. ඒගොල්ලෝ කොහොමත් කරන්නේ අප්‍රමාණව තිසරණ නැති හින්දා බොහෝසේ පව් නිරැස් වෙන්නේ. ඒකාන්තයෙන් නිරෙන් නිදහස් කියලා කාරණාවක් ඒ අයට නැහැ. හැබැයි බුදුන් සරණ ගියපු අය නිරෙන් නිදහස් බව ධර්මයේම සඳහන් කරනවා. ඒ වුණාට අපිට කරන්න පුළුවන් පව් ඇමරිකාවේ අයට කරන්න බෑ. අපිට කරන්න පුළුවන් පින් ඒ අයට කරන්නත් බෑනේ. ඒ වගේම තමයි අපිට කරන්න පුළුවන් පව් ඒ අයට කරන්නත් බෑ. අපි කරනවා වාගේ මහ පව් ඒ අයට කරන්න බෑ. එතකොට ඒ අයට කරන්න බැරි අපිට කරන්න පුළුවන් මහ පව් මොනවද? ඒ තමයි තුනුරුවන්ට නිඳා කිරීම. එහෙ තුනුරුවන් ඉන්නවද? එහෙනම් ඒගොල්ලන්ට තුනුරුවන්ට නිඳා කරන්න බෑනේ. නමුත් අපිට පුළුවන් තුනුරුවන්ට නිඳා කරන්න. අපිට පුළුවන් ධාතුන් වහන්සේලාට නිඳා කරන්න. අපිට පුළුවන් බුද්ධ පූජාවට නිඳා කරන්න. අපිට පුළුවන් බුද්ධ පූජාව විවේචනය කරන්න. අරගොල්ලෝ එහෙම කරනවද? ඒගොල්ලෝ එහෙම කතාවක් දන්නේවත් නැහැ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධාතුන් වහන්සේලා තැන්පත් කළේ ඇයි? අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් මේ ධාතුන් වහන්සේලා බෙදුවට පස්සේ ආපහු සැරයක් එකතු කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහ පූජාවල් පැවැත්තුවා. ඕන් ඔය කාල සීමාව තුළ බුද්ධ පූජාව විවේචනය කරපු අය හිටියා. චෝදනා කරපු අය හිටියා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් ගත වෙනකොට ඇවිල්ලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට වැඳලා ඉල්ලීමක් කරනවා. ස්වාමීනි, ධාතුන් වහන්සේලා එක් රැස් කරගෙන අපි මෙච්චර කල් පූජා පැවැත්තුවා. ස්වාමීනි, අපි දැන් ධාතුන් වහන්සේලා තැන්පත් කරමු. ඇයි මහරජ කියලා ඇහුවා. සක්‍ර දේවේන්ද්‍රගෙන් ඇහුවේ. ඒ වෙලාවේ සඳහන් කළා, ස්වාමීනි, මේ තාක් කාලයක් බුද්ධ පූජා විවේචනය කරපු හැම කෙනාම අවීචියේමයි ඉපදුනේ. ආන් ඔවුන්ට අනුකම්පා කරලා අපි ධාතුන් වහන්සේලා තැන්පත් කරමු. ඒ කියන්නේ යන්න අපායවල් වෙන තිබ්බේ නැද්ද? අවීචියේ හැර තව අපායවල් කොච්චර තියෙනවද? අවීචිය කියන්නේ මහ නිරේනේ. එතකොට මේ විවේචනය කරපු අය වෙන කිසි අපායකට නෙමෙයි ගියේ, මහ නිරේටම ගියා. ආන් ඒකයි මං කිව්වේ බොහෝ පින් කරගන්නත් මෙහෙ පුළුවන්, ලොකුම පින් කරන්නත් පුළුවන්, ලොකුම පව් කරන්නත් පුළුවන්. මේකෙන් අපි තෝරගත යුත්තේ මොකක්ද කියන කාරණාව අපි තමයි තීරණය කරන්න ඕනේ. එහෙමනම් මේ ලෝක සූත්‍ර අට කතාවේ පැහැදිලි කරන හැටියට අපේ භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේට මේ ගමන එනකොට උපකාර කරපු අයට විශේෂ අනුකම්පාව පිණිස එහෙමනම් ධාතුන් වහන්සේලාත් ඉතුරු කළා. ඒ වගේම මහා කරුණාව, බුදුරජාණන් වහන්සේගේ කරුණාව තරම් මහා කරුණාවක් මේ ලෝකේ වෙන කාටවත් වෙන කවුරුවත් ගාව නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේලා ගාව කරුණාව නැද්ද? තියෙනවා. ඊට පල්ලෙහාට එනකොට අපි ගාවත් කරුණාවක් නැත්තේ නෙමෙයි. සත්වයා පිළිබඳව අපිත් කරුණාවක් තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාව මහා කරුණාව වුණාම රහතන් වහන්සේලගේ කරුණාව ගැන කතා කරන්න දෙයක් නැහැ. ආගේ නිසා භාග්‍යතුන් වහන්සේ මහා කරුණාව නිසාම සියලු ලෝක සත්වයාටම එකම විදිහට භාග්‍යතුන් වහන්සේ පිහිට වෙනවා. භාග්‍යතුන් වහන්සේ එක විදිහට සලකලා තියෙනවා. ඒ නිසා පින්නතුනි, මේ ජීවමාන බුද්ධ සංඥාව යම් කෙනෙකුට ඇති කරගන්න පුළුවන් නම් හරියටම ආන් ඒ පුද්ගලයාට හරි පහසුයි බෞද්ධයෙක් වෙන්න. බෞද්ධයා කියලා කියන්නේ මැරිච්ච ගමන් සුගතියේ උපදින කෙනෙක්. සතර අපායෙන්
නිදහස් වෙච්ච කෙනෙක්. හැබැයි තුනුරුවන් ගැන හොඳට දැනගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ ගැන හොඳට දැනගන්න ඕනේ. සැක නොකර සරණ යන්න ඕනේ. සර්වඥතා ඥානය අපිට සැක උපදවලා ඔහොම වෙන්න බෑ කියලා කියන්න කවදාවත් බෑ. ඒ නිසා මව් කුසේ පිළිසිඳ ගන්නකොටමයි උන්වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රය උන්වහන්සේ ග්‍රහණය කරන්නේ. මව් කුසේ පිළිසිඳ ගනිද්දීම මේ ශේෂ්ත්‍රය ග්‍රහණය කරනවා කියලා සඳහන් කරනවා. එතෙන් පටන් අබ ඇටයක් තරම් ධාතුන් වහන්සේ නමක් හෝ ලෝක ධාතුවේ වැඩ ඉන්නවා නම් තාමත් උන්වහන්සේගේ ආඥාව පවතිනවා කියන එකයි ඒකෙන් පැහැදිලි කරන්නේ. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ සරණ හරියටම ලබා ගත්තා නම් සඳහන් කරනවා කොතන හිටියත් ඒ පුද්ගලයා තනි නෑ කියලා. භාග්‍යතුන් වහන්සේගේ සරණ හරියටම තියෙනවා නම් කොහෙ හිටියත් එයා තනි වෙලා නෑ. මේ ලෝකේ කවුරු අපි එක තරහ වුණත් කමක් නෑ. හැබැයි භාග්‍යතුන් වහන්සේ තරහ නැත්තම් ලෝකෙම තරහ වුණාට කමක් නෑ. භාග්‍යතුන් වහන්සේ තරහ නැත්තම්. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ සරණ අපිට ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ මේ ලෝකේ වෙන කාගේ සරණ ලැබුණත් වැඩක් නැහැ කියන එකයි. ඒ නිසා හරියටම බුදුරජාණන් වහන්සේ හඳුනගෙන බුදුන් සරණ යන්න පුළුවන් වුණොත් යම් කෙනෙකුට මේ ලෝකේ හම්බ වෙන උත්තම සරණයි භාග්‍යතුන් වහන්සේගේ සරණ. ඒ භාග්‍යතුන් වහන්සේගේ සරණ හරියටම ලබාගෙන හරියටම බුදුන් සරණ ගිහිල්ලා මේ නිවන සොයන ගමන අරඹන්න අපි ලෑස්ති වුණොත් කවදාවත් වරදින්නේ නැහැ. හැබැයි තුනුරුවන්ට පිටුපාලා නැත්නම් භාගයක් සරණ ගිහිල්ලා මේ ගමන ආරම්භ කළාට අපිට ඒක හරියටම ආරම්භ කරන්න බැරුව යනවා. ඒ නිසා හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා ඒ ගමන ආරම්භ කළොත් අපේ ගමන හරි ඉක්මන. එහෙමනම් එතෙන්ට යන්න අපි සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය වාසනාව උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක භාග්‍යතුන් වහන්සේ අපිට කොයි විදිහෙන් පිහිට වෙනවද කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරපු ධර්ම කාරණාවත් සාකච්ඡා කිරීම අපි මේ දේශනාවෙන් ඉවර කරනවා. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ